හොඳයි දුවලා පුතාලා. අපි මේ සාකච්ඡාව ඉස්සරහට අරන් යන්නේ 10 වසර ව්‍යාපාර හා ගිණුම් කරන අධ්‍යයනය පිළිබඳ විෂයෙහි 12 වෙනි පාඩම් ඒකකය ගිණුම් කරන දෝෂ නිවැරදි කිරීම යන මාතෘකාව යටතේ. අපි මේ වන විට පරිච්ඡේද 3කින් අපේ මාතෘකාව පිළිබඳ අපි සාකච්ඡාව මෙතෙක් දුරට අපි අරන් ඇවිල්ලා තියෙනවා. එහෙමනම් අද දිනේ අපි කරන්නේ මේ මාතෘකාව තවදුරටත් ඉදිරියට අරගෙන යෑම. එහෙමනම් අපි සාකච්ඡා කරන්නේ ව්‍යාපාරයක ගිණුම් කරන දෝෂ හඳුනා ගැනීම සහ නිවැරදි කිරීම යන ඒ මාතෘකාව යටතේ. එhmenan කෙටි මතක් කිරීමක් කරොත් අපි කලින් පරිච්ඡේදවලදී අපි ඉගෙන ගත්තා ව්‍යාපාරයක ගිණුම් කරන දෝෂ ඇති වෙන්න පුළුවන් ස්ථාන මොනවද කියලා. උදාහරණයක් විදිහට කිව්වොත් එහෙම ගණදෙනු සම්පූර්ණයෙන්ම පොත්පත් වලින් මගහැරීම, මූලික පොත්පන්ති වලින්, ඒ කියන්නේ මූලාශ්‍ර සටහනකින් මූලික පොත්පත් වලට මගහැරෙන්න පුළුවන්. එහෙම නැත්නම් මූලික පොත්පත් වලින් ලෙජර් ගිණුම් වලට ගෙනින්නකොට මගහැරෙන්න පුළුවන්. ඒ වගේම මේ ගණන් වැරදි විදිහට සම්බන්ධ වෙන්න පුළුවන්. රුපියල් 10000ක් කියන එක 10,000ක් විදිහට සටහන් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ලෙජර් ගිණුම් තුලනය කිරීමේදී වැරදි ඇති වෙන්න පුළුවන්. ඒ වගේම ශේෂ පිරික්සමට මේවා පිටපත් කරගන්න යෑමේදී මගහැරීම් වෙන්න පුළුවන්, අත්හැරීම් වෙන්න පුළුවන්, වැරදි අගයන් සටහන් කරන්න පුළුවන්. පොදුවේ ගත්තොත් එහෙම මේ වගේ දෝෂයන් සිද්ධ වෙන්න පුළුවන් කියන එක අපි සාකච්ඡා කරා. ඒ විතරක් නෙමෙයි අපි මේ ගිණුම් කරන දෝෂ හඳුනා ගැනීම යන මාතෘකාව යටතේ අපි සාකච්ඡා කළා මේ අපි සොයාගන්නා ගිණුම් කරන දෝෂ ප්‍රධාන වශයෙන් කොටස් කාණ්ඩ දෙකකට නැවත වතාවක් බෙදන්න පුළුවන් කියලා. ඒ තමයි අපි මේ හදන මූල්‍ය ප්‍රකාශනවල තියෙන උපලේඛනයක් වන මේ ශේෂ පිරික්සුම අනුසාරයෙන් අපි කොහොමද මේ දෝෂ පිළිබඳ අපි දකින්නේ කියන එක. එතෙන්දී අපි කිව්වා ශේෂ පිරික්සුමක ශේෂයන් වල සමානතාවයට බලපෑමක් ඇති නොකරන දෝෂ වර්ග 4ක් තියෙන්නත් පුළුවන් කියලා. තේරුණාද? වෙනත් විදිහකින් කිව්වොත් එහෙම ශේෂ පිරික්සුමක් ගත්තොත් එහෙම ගණිතමය නිවැරදිතාවය හරි. ඇයි ඒ? හර ශේෂ වලට බැර ශේෂ සමාන වෙන නිසා. ඒ කියන්නේ ද්විත්ව සටහන් එක්ක සෑම සටහනකටම අදාළව සෑම හර සටහනකට අදාළවම බැර සටහනක් දැමීමේ අවශ්‍යතාවය ලස්සනට සම්පූර්ණ වෙලා තියෙනවා. ද්විත්ව සටහන් න්‍යායත් එක්ක ගිණුම් සකස් වෙලා තියෙනවා. නමුත් එහෙම සකස් වෙලා තිබුණත් තවදුරටත් දෝෂ තියෙන්න පුළුවන් අවස්ථාවන් 4ක් ගැන අපි සාකච්ඡා කරා. එකක් තමයි ගණිතනු මූලික පොත්පත් වලින් සම්පූර්ණයෙන්ම මගහැරීම. ඊට පස්සේ දෙවෙනි වර්ගය තමයි මූලික පොත්පත් වලට ගණිතනු පිටපත් කිරීමේදී වැරදි අගයන්ගෙන් එම ගිණුම් මූලික පොත්පත්වල ගණිතනු සටහන් වීම. තුන්වෙනි වරද වර්ගය තමයි ඩුප්ලිකේට් වෙන එක. එකම ගණිතනුව දෙවරක් මූලික සටහන් පොතක එහෙම නැත්නම් ගිණුමක පිටපත් වීම සිද්ධ වෙන්න පුළුවන්. හතරවෙනි එක තමයි වැරදි ගිණුම් වල මේ ගිණුම් සටහන් වෙන්න පුළුවන්. විදුලි වියදමක් දුරකථන වියදම් ගිණුමේ සටහන් වෙන්න පුළුවන්. මේ වගේ ප්‍රධාන දෝෂ වර්ග 4ක් පිළිබඳව අපි සාකච්ඡා කරා. ඒ විතරක් නෙමෙයි අවබෝධය තවදුරටත් අපි නිරවුල් කර ගැනීම සඳහා තහවුරු කර ගැනීම සඳහා අපේ පෙළ පොතේ අපිට ලැබෙන ක්‍රියාකාරකම් දෙකකුත් අපි සාකච්ඡා කරා. එමනම් අපි අද දින මේ අලුත් පරිච්ඡේදයකින් අපි සාකච්ඡා කරන්න උත්සාහ කරන්නේ අපි අර මුලින් සඳහන් කරපු දෝෂ වර්ගවල දෙවර ගණයේ දෝෂ එනම් ශේෂ පිරික්සුමේ සමානත්වයට බලපෑමක් ඇති කරන ගිණුම් වැරදි මොනවද කියලා. මේක හරියට මම උගොන්ට මුල් දවසේ ප්‍රවේශයේදී මම මතක් කරා අර අපේ උෂ්ණත්වය වැඩි වෙනකොට අම්මලාට ඒක තේරෙනවා වගේ අපේ නළල අත ගාලා බලනකොට අම්මලාට තේරෙනවා අපිට උණ කියලා. ඒ වගේ ශේෂ පිරික්සුමක් දිහා ඊටමත් උනන්දුවෙන් බැලුවොත් ඒකේ ශේෂයන් දිහා බැලුවොත් ශේෂ කරලා බැලුවොත් අපිට වරදක් පේනවා
මොකද්ද? ශේෂයන් දෙක සමාන වෙන්නේ නැහැ. අපිට එතකොට අනිවාර්යෙන්ම තහවුරක් ලැබෙනවා වැරදි ගිණුම් මේක ඇතුළත අන්තර්ගතයි කියලා. අපිට කියන්න බෑ 100% සෑම ගිණුමකම වැරද්දක් සිද්ධ වෙලා තියෙනවා කියලා. වරද තියෙන්නේ කොතනද කියලා දන්නේ නැහැ. තවදුරටත් අපි පරීක්ෂා කරලා මේ වැරදි ටික හොයාගන්න ඕනේ. ඒක පහසු කාර්යයක් නොවේ කියලා මම ඔයගොල්ලන්ට කියනවා. ඒ ගැන මම පිළිගන්නවා. ඒක නිසා ඒ සඳහා අපි ඊටමත් සුපරීක්ෂාකාරී පරීක්ෂණයක් සිද්ධ කරොත් විතරයි මේ දෝෂ ටික අපිට හොයාගන්න පුළුවන් වෙන්නේ. නමුත් යම්කිසි දෙයක් වරදක් සිද්ධ වෙලා කියලා පැහැදිලි වෙනවා. හරියට අර අපේ බ්ලඩ් රිපෝට් එකක් අරගෙන අපිට තේරෙනවා අර ඒක තියෙන්න ඕන තැන්වල නෙමෙයි මේ දේවල් තියෙන්නේ. ඒක නිසා අනිවාර්යෙන්ම මොකක් හරි දෙයක් වරදක් තියෙනවා කියන තහවුරුව අපිට ලැබෙනවා. එhmenan අපි අද සාකච්ඡා කරන්නේ මෙන්න මේ ශේෂ පිරික්සුමේ එකතුව අසමාන වෙලා අපිට පෙන්නන රතු එලියක් පත්තු කරන මේ වැරදි තියනවා කියන දේවල් ආශ්‍රයෙන් අපි මේ වැරදි හොයාගෙන අපි කොහොමද මේ වැරදි පොදු ජර්නලයේ කියන ආකෘතිය යටතේ ජර්නල් සටහන් මගින් අපි නිවැරදි කරන්නේ කොහොමද කියන කරුණු තමයි අද දින අපි තවදුරටත් ඉදිරියට සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. හොඳයි අපි කියවලා බලමු අපේ මේ පළවෙනි ඒ ඡේදයෙන් අපිට කියවන අදහස මොකක්ද කියලා. ශේෂ පිරික්සමේ සමානත්වයට බලපෑමක් ඇති කරන ගිණුම් කරන වැරදි. ගිණුම් කරන ක්‍රියාවලියේදී සිදුවන සමහර වැරදි නිසා පිළියෙල කරන ශේෂ පිරික්සමේ හර ශේෂ එකතුව සහ බැර ශේෂ එකතුව හර ශේෂ එකතුව සහ බැර ශේෂ එකතුව අතර වෙනසක් ඇති වේ. මේක තමයි වැදගත් දේ. එවැනි වැරදි ශේෂ පිරික්සමේ සමානත්වයට බලපාන වැරදි ලෙස හැඳින්වේ. අපි කලින් සාකච්ඡා කරේ සමානත්වයට බල නොපාන වැරදි. නමුත් මේ අවස්ථාවේදී ශේෂ පිරික්සමේ සමානත්වයට බලපාන වැරදි කියලා තමයි අපි මේවා හඳුනගන්නේ. ශේෂ පිරික්සම තුලින් හෙරිදරව් වන වැරදි ලෙස හඳුන්වන්නේද මේවාය. ශේෂ පිරික්සම දිහා බලපු ගමන් අපිට මේ වැරදි තියෙනවා කියලා පේනවා. නමුත් ඒක ලේසි නෑ. වැරදි මොනවද යන්න හඳුනා ගැනීමට ගිණුම් පරීක්ෂණයක් කළ යුතුයි. සමහරట్లాට මේ ගිණුම් ගොඩාක් සුපරීක්ෂාකාරීව සෑම ගණදිනුවක්ම හරියට දිත්ත සටහන් ගිහිල්ලාද කියලා විශාල පරිශ්‍රමයක් දරලා මේවා හොයන්න සිද්ධ වෙනවා. වරදක් තිබ්බොත් ඒක පහසු කාර්යයක් නොවේ කියන එක මම ඕගොන්ට ප්‍රකාශ කරනවා. එහෙම එවැනි වරදක් හොයා ගැනීම සමහර වෙලාවට විශාල කාලයක් වැය කරන ක්‍රියාකාරකමක් වෙන්නත් පුළුවන් ප්‍රායෝගික ජීවිතයේදී. හොඳයි. වැරදි මොනවද යන්න හඳුනා ගැනීමට ගිණුම් පරීක්ෂණයක් කළ යුතුයි. කෙසේ වුවද ඒ සඳහා සැලකිය යුතු කාලයක් ගත විය හැක. එබැවින් වැරදි අනාවරණය කරගෙන නිවැරදි කරන තෙක් ශේෂ පිරික්සමේ වෙනස අවිනිශ්චිත ගිණුමකට පිටපත් කළ යුතුය. මෙන්න අපිට හම්බෙන අලුත් වචනයක්. මොකක්ද ඒ? අද අපිට හම්බෙනවා අලුත් වචනයක්. වැරදි අනාවරණය කරගෙන නිවැරදි කරන තෙක් ශේෂ පිරික්සමේ මොකද්ද වෙනස? වෙනස කියලා කියන්නේ මොකද්ද? හර ශේෂවල එකතුවයි බැර ශේෂවල එකතුවයි අතර වෙනස. සමාන වෙනවා නම් වෙනසක් නැහැ. අසමානතාවයක් ආවොත් එක්කෝ හර ශේෂ වැඩි නම් එහෙම නැත්නම් බැර ශේෂ වැඩි නම් මේ දෙක එකකින් අනිත් එක අඩු කරායින් පස්සේ ලැබෙන පිළිතුරට තමයි අපි කියන්නේ වෙනස කියලා. ඒ වෙනස මොකකට දානවා කියන්නේ? අවිනිශ්චිත ගිණුමකට. ඒ කියන්නේ අපිට කියන්නේ මොකද්ද? අවිනිශ්චිත ගිණුමක් කියලා එකක් තමයි ආරම්භ කරන්න කියලා කියන්නේ. එහෙම නේද? මෙන්න මේ වගේ ගිණුමක් ආරම්භ කරන්න. මොකද්ද මේ ගිණුමට කියන්නේ? අවිනිශ්චිත ගිණුම.
මොකද්ද අවිනිශ්චිත කියලා කියන්නේ? හරියට අපිට විශ්වාසයක් නැති නිශ්චය කරන්න බැරි දෙයක් ඒ වගේ දෙයකින් තමයි මේ ගිණුම අපි ආරම්භ කරන්නේ. ලෙජර් ගිණුමක් අපි ආරම්භ කරනවා. ඒකට නමක් දානවා අවිනිශ්චිතයි කියලා. ඒ කියන්නේ අපිට හැම වෙලෙම සැකයක් තියෙන්නේ මේක නිශ්චිත නැති දෙයක්. මේක හරියට අපි තහවුරු කරගත්ත නැති දෙයක් නිසා තමයි අපි ඒ වගේ ගිණුමක් දාලා තියෙන්නේ. අපි අහලා තියෙනවද ඒ වගේ අවිනිශ්චිත ගිණුම් කියලා જાතියක්? වත්කම්, වගකීම්, හිමිකම්, ආදායම්, වියදම් කියලා නම් අපි ගිණුම් කරන මූල ධර්මයත් එක්ක ගිණුම් වර්ග 5ක් ඉගෙනගෙන තියෙනවා. එතකොට අවිනිශ්චිත ගිණුමක් ආවොත් අපි ওই පහෙන් කොයි දෙයටද දාන්නේ? ප්‍රශ්නයක්, හොඳ ප්‍රශ්නයක්. අපිට මේ අවිනිශ්චිත ගිණුම ඔය කිසි දෙයකට දාන්න බෑ. ඔය පහෙන් පහට අයිති එකක් නෙමෙයි. වෙනත් විදිහකින් කිව්වොත් අවිනිශ්චිත ගිණුමක් තියාගෙන අපිට accounts හදන්නත් බෑ. අවිනිශ්චිත ගිණුමක් කියලා කියන්නේ తాවකාලික ගිණුමක් පමණයි. ඒක නිසා මේ අවිනිශ්චිත ගිණුම ඒක නිවැරදි කරලා ඒකේ ඒ තියෙන ගණන් ටික අපි නැවත වතාවක් අර හරි ගිණුම් වලට දාන්න ඕන. මේක తాවකාලික නවාතනක් පමණයි. වෙනසක් අපි ගිණුම් වෙනසක් ආවොත් හරබර වෙනසක් ආවොත් తాවකාලිකව අපි මේ ගිල්ලා පාක් කරන තැනක් පමණයි අවිනිශ්චිත ගිණුම කියලා කියන්නේ. අවිනිශ්චිත ගිණුමක ශේෂයන් තියාගෙන අපිට අවසාන ගිණුම් සකස් කිරීම ඊතරම් නිවැරදි ක්‍රමවේදයක් නොවේ. ඒක නිසා අවශ්‍ය හෙළිදරව් කිරීම සමග අපි අවිනිශ්චිත ගිණුමක කුඩා ශේෂ තියාගන්න පුළුවන්. නමුත් මේ ගිණුම් කරන ඒ පිළිබඳ කාර්ය මණ්ඩලය අනිවාර්යෙන්ම මේවා නැති කරලා දාන්න ඕන. අවිනිශ්චිත ගිණුමේ ශේෂය අදාළ ගිණුම් වලට හරබර න්‍යායත් එක්ක අපි පිටපත් කරලා දාන්න ඕන කාලය අරගෙන. ඒක තමයි මට ඔයගොල්ලන්ට කියන්න තියෙන්නේ. එහෙමනම් මෙතන තියෙන වැදගත් දේ තමයි ඒතර අවිනිශ්චිත ගිණුමක තියෙන්න පුළුවන් මොන වගේ ශේෂයක්ද? මොන මම තවත් ප්‍රශ්නයක් අහනවා. හරද? එහෙම නැත්නම් බැරද? අපිට එහෙම කියන්න බෑ. මේ ශේෂය හර ශේෂයක්ද බැර ශේෂයක්ද කියන එක ඒක තීරණය වෙන්නේ කුමක් පදනම් කරගෙනද? මේ ශේෂ පිරික්සුමේ අර තීරු දෙකක් තියෙනවා. හර ශේෂයන්ගේ එකතුව සහ බැර ශේෂයන්ගේ එකතුව. එතන මේ කොයි පැත්තෙන්ද මේ වෙනසක් ඇතිවන්නේ? කොයි පැත්තද වැඩි කොයි පැත්තද අඩු කියන එක මත තමයි මේ අවිනිශ්චිත ගිණුමේ ශේෂය තීරණය කරන්නේ. කහන්ද අපිට කවදාවත් පිළිතුරක් දෙන්න බෑ. අවිනිශ්චිත ගිණුමක ශේෂය හැමදාම බැර ශේෂයක් කියලා කියන්නත් බෑ. ඕකේ අනිත් පැත්ත අපිට හර ශේෂයක් කියලා කියන්නත් බෑ කියලා මම ඔයගලන්ට කියනවා. දැනට අපි මතක තියාගන්න ඕන තමයි අපි පරීක්ෂණයක් කරනවා ශේෂ පිරික්සුමක හර ශේෂයන් සහ බැර ශේෂයන් සමාන වෙනවද කියලා. ඒවා තුලණය වෙන්නේ නැත්නම් සමානතාවයක් නැත්නම් අපි ඒ අසමානතාවයේ එන පැත්ත දිහා බලලා කොයි පැත්තද වැඩි කොයි පැත්තද අඩු කියන එක දිහා බලලා తాවකාලිකව ඒ අඩුව එන පැත්ත අපි අවිනිශ්චිත ගිණුම කියන නමින් අපි ඒ අඩුපාඩුව නම් කරලා අපි ශේෂ පිරික්සුමට తాවකාලිකව අගයක් දෙනවා. ඒ වෙනසෙන් අගයක් දීලා ඒකට අපි නම් කරනවා අවිනිශ්චිත ගිණුම කියලා. ඊට පස්සේ අපිට ශේෂ පිරික්සුම සමාන වෙනවා අවිනිශ්චිත ගිණුමේ ශේෂයත් එක්ක මේ අදාළ තීරුව ඒකේ තියෙන ගිණුම් ටික එකතු කරයින් පස්සේ. හොඳයි. අපි තවදුරටත් බලමු අවිනිශ්චිත ගිණුමක් කියන්නේ මොකක්ද කියලා. මෙන්න මේ විදිහට තමයි අපේ පෙළ පොතේ අපිට මේ පිළිබඳ අපිට අවශ්‍ය උපදෙස් ටික ලබා දෙන්නේ. ශේෂ පිරික්සුමේ හර ශේෂ එකතුව සහ බැර ශේෂ එකතුව අතර වෙනසක් ඇති විටක ඊට හේතු ගිණුම් කරන වැරදි සොයා ඒවා නිවැරදි කරන තෙක්
ශේෂ පිරික්සමේ වෙනස తాවකාලිකව සටහන් කරන ගිණුම තමයි අවිනිශ්චිත ගිණුම කියලා කියන්නේ. හඳුන්වන්නේ. අවිනිශ්චිත ගිණුමක් කොහොමද අපි ආරම්භ කරන්නේ? මෙන්න මේ විදිහට. ඊටමත් හොඳින් මතක තියාගන්න මෙන්න පියවරයන් ටික. පියවරයන් කීයක් තියෙනවද? පියවරයන් 3ක් මෙතන පෙන්නලා තියෙනවා. හොඳින් ධාරණය කරගමු. පළවෙනි පරීක්ෂණය මොකද්ද? මොකද්ද පළවෙනි පරීක්ෂණය? පළවෙනි පියවර. ශේෂ පිරික්සමේ හරශේෂ එකතුව සහ බැරශේෂ එකතුව අතර වෙනස හඳුනා ගන්න. ඉස්සලම බලන්න කොයි පැත්තේද වෙනසක් එන්නේ කියලා. වෙනසක් එන පැත්ත මොකද්ද? එක පැත්තක් වැඩි නම් අනිත් පැත්ත අඩුයි නම් අඩු පැත්තේ තමයි වෙනසක් තියෙන්නේ. අපි සමාන කරනවා අපි తాවකාලිකව අපි බොරුවට සමාන කරලා දානවා. හර පැත්තේ කොහොමත් වැඩිනේ. එහෙමනම් බැර පැත්තේ මැදින් අපි දානවා ඒ ඩිෆරන්ස් එක. එහෙම නැත්නම් ඒ වෙනස අපි දාලා ඒ කෙලින්ම වම් පැත්තේ අපි දානවා අවිනිශ්චිත ගිණුම කියලා. එහෙම තමයි අපි සමාන කරලා දාන්නේ. ඊට පස්සේ එකතු කරොත් සමාන වෙනවා. එහෙනම් පළවෙනි දේ තමයි ක්‍රියාකාරකම තමයි වෙනස හඳුනගන්න. ඊට පස්සේ මොකද්ද කරන්නේ? එම වෙනස ශේෂ පිරික්සමේ අගය අඩුවෙන් පවතින තීරුවට తాවකාලිකව ඇතුළත් කරලා ශේෂ පිරික්සම සමාන කරගන්න. අවිනිශ්චිත ගිණුම කියලා මේ ශේෂයේ දැම්මයින් පස්සේ දැන් එකතු කරනකොට ආපහු හරශේෂ සහ බැරශේෂ සමාන වෙන බව අපිට පේනවා. අවබෝධ වෙනවා. තුන්වන පියවර තමයි වැදගත් පියවර. එම වෙනස කුමක්ද යන්න නිශ්චිතව නොදන්නා නිසා අපිට මේ වෙනසක් හොයාගත්තා කියලා අපිට ඒකේ දෝෂය හොයාගන්න පුළුවන්. එහෙම දෝෂය හොයාගන්න එක ලේසි දෙයක් නෙමෙයි. ඒකයි මෙතන කියන්නේ. එම වෙනස කුමක්ද යන්න නිශ්චිතව නොදන්නා නිසා ඇතුළත් කළ අගේ ඉදිරියෙන් අවිනිශ්චිත ගිණුම කියලා ගිණුමක් පිටපත් කරන්නලු ගිණුමකුත් ආරම්භ කරන්නලු. ශේෂ පිරික්සුම කියලා කියන්නේ ගිණුමක් නෙමෙයි අපි ළමයිට උගන්වලා තියෙනවා. ගිණුම් කියලා කියන්නේ අර T ආකෘතියත් එක්ක කරන දේවල්. ඒක හන්ද තමයි මම මේ කලින් කිව්වේ. මෙන්න මේ වගේ ගිණුමක් ආරම්භ කරලා එක්ක හර පැත්තට එහෙම නැත්නම් බැර පැත්තට මේ වෙනස දාගන්න ඕන. වෙනස එන අනුපිළිවෙලත් එක්ක. ඒක තමයි තුන්වන පියවර. මෙන්න. ඒ අනුව ශේෂ පිරික්සුම හරශේෂ එකතුවට වඩා බැරශේෂ එකතුව අඩු නම් ඔන්න හර වලට වඩා බැර අඩුයිලු. කොයි පැත්තේද එහෙමනම් අඩු? බැර පැත්තේ අඩු. එහෙමනම් අවිනිශ්චිත ගිණුමේ ශේෂය මොන පැත්තටද එන්නේ? බැර පැත්තට එන්නේ. බැර පැත්තට එන්නේ. මේ පිළිබඳ වැඩි හිතන්න එපා. මෙහෙම වචන වලින් කියනකොට මේක අපිට ඔළුවට ඇතුළත් වෙන්නේ නැති වෙන්න පුළුවන්. හොඳයි. කිසිසේත්ම තැවෙන්න එපා. පසුතැවෙන්න එපා. මොකද ඉස්සරහදී අපි කරන අභ්‍යාස වලින් අපි මේක හරියටම ග්‍රහණය කරගන්නවා. ඔගොල්ලෝ හැමෝටම මේක තේරුම් ගන්න පුළුවන්. ඒක නිසා දැනට මතක තියාගන්න මේ මූලික මඟ පෙන්වීම ශේෂ පිරික්සමේ හරශේෂ එකතුවට වඩා බැරශේෂ එකතුව අඩු නම් එම වෙනස අවිනිශ්චිත ගිණුමේ බැර පැත්තට තමයි දාන්න ඕනේ. බැර පැත්තේනේ අඩු. ඒක නිසා බැර පැත්ත සමාන කරගන්න අවිනිශ්චිත ගිණුම නමින් අපි ඒ අගය එකතු කරලා අපි ශේෂයන් දෙක සමාන කරලා දානවා. ඕකේ අනිත් පැත්ත වුණොත් මොකද්ද? බැර එකතුවට වඩා හර එකතුව අඩු නම් මේ විනිස අවිනිශ්චිත ගිණුමේ හර පැත්තෙන් තමයි පිටපත් කරන්නේ. මෙන්න උදාහරණයක්. ජානකගේ ව්‍යාපාරයේ විසින් 2021 12/31 වන දිනට පිළියෙල කරන ලද ශේෂ පිරික්සමේ හරහා බැර තීරුවල ඓක්‍ය සමාන නොවිය. පැහැදිලිද? හර බැර සමාන වෙන්නේ නැහැ.
වරදක් තියෙන බව අපිට ඉඟියක් මේකෙන් පෙන්නනවා. බැලූ බැල්මට අපිට පේනවා මෙන්න ජානකගේ ව්‍යාපාරේ 12:31 වන දිනට හදපු ගිනුම් අවසන් කරලා ඒ ගිනුම් ශේෂයන් ශේෂ පිරික්සමට පිටපත් කරයින් පස්සේ අපිට ලැබිච්ච ප්‍රතිඵලය. අපි ඉගෙන ගන්න කලින් කරපු අභ්‍යාසවල අපි ශේෂ පිරික්සම ලස්සනට සමාන කරගත්තා. උගලන්ට මතක ඇති. ගිනුම් නිවැරදිව දිත්ත සටහන් න්‍යාය අනුව නිවැරදි ගිනුම් වල මේ ගණදෙනු අපි සටහන් කරලා අපි අවසාන වශයෙන් ඒ ගිනුම් ශේෂ කරලා ගිනුම් ශේෂ ටික ශේෂ පිරික්සම කියන ලේඛනයට ගෙනාවෙන් පස්සේ අවසාන වශයෙන් අපි කරපු දේ තමයි හර ශේෂ ටික එකතු කරා බැර ශේෂ ටික එකතු කරා ඊට පස්සේ අපි බැලුවා මේ දෙක සමාන වෙනවද කියලා. අපි කරපු අභ්‍යාස තුනේම මේ ශේෂයන් ටික සමාන වුණා. ඒක නිසා ගිනුම් වල නිවැරදිතාවයක් තියෙන බවට අපිට සාක්ෂියක් ලැබුණා. නමුත් ඒකෙන් සම්පූර්ණයෙන්ම ගිනුම් නිවැරදි කියලා අපිට කිසිසේත්ම සහතිකයක් දෙන්න බැරි බවත් අපි අවබෝධ පරාසය තුළ ඇති කරගන්න ඕන. හොඳයි අපි බලමු. මොකද්ද ජානකගේ ව්‍යාපාරේ අපි දැක්ක ඒ ශේෂ පිරික්සම කියලා. අපි බලමු. 2021 12:31 වන දිනට ජානක කියන ව්‍යාපාරිකයාගේ ගිනුම් අවසන් කරලා ශේෂ කරලා මෙන්න මේ ආකාරයෙන් ශේෂ පිරික්සමට අපි අරන් එනවා. මුදල් ගිණුම 50000යි, ප්‍රවාහන වියදම් ගිණුම 11000යි, විකුණුම් ගිණුම 350000යි, ප්‍රාග්ධන ගිණුම කීයක්ද? 360000යි. රතවාහන ගිණුම 520000යි, බැංකු ණය ගිණුම බැංකු ණය බැර ශේෂයක් 190000යි, ගැන්ලි ගිණුම හර උපකරණ ගිණුම හර විදුලි වියදම් ගිණුම රුපියල් 20000යි. එච්චරයි. අවිනිශ්චිත ගිණුම කියලා දාලා තියෙනවා. තාම අපි දන්නේ නැහැ අවිනිශ්චිත ගිණුමක් අපිට අවශ්‍යද නැද්ද කියන එක. හැබැයි මේ වගේ ශේෂ පිරික්සමක් ආවොත් අපිටත් පුංචි පුංචි පරීක්ෂණ ටිකක් කරන්න පුළුවන්. මොනවද? අපි දන්නවා මේ එක් එක් ගිණුම් වර්ගයේ මූලික ස්වභාවය මොකක්ද කියලා. මූලික රූපය මොකක්ද කියලා. ඒක නිසා අපිට ටිකක් බලන්න පුළුවන් විශේෂඥ දැනුම පාවිච්චි කරලා මේ ගිණුම් වල මොනවා හරි දෝෂයක් තියනවාද කියලා. කොහොමද? මුදල් ගිණුම බැලුවොත් කොහොමද දෝෂයක් තියනවාද කියලා බලන්න. කවුද මට කියන්නේ? මුදල් ගිණුම කියලා කියන්නේ ගිණුම් කරන මූල ධර්මات එක්ක බලනකොට කුමන ගණයට අයත් ගිණුමක්ද? වත්කම් ගණයට අයත් ගිණුමක්. එමනම් සාමාන්‍යයෙන් වත්කම් ගණයේ ගිණුමක කුමන විදිහේ ශේෂයක්ද අපිට ලැබෙන්නේ? වත්කම් ගණයක අපිට සාමාන්‍යයෙන් ලැබෙන්නේ හර ශේෂයක්. ඒකේ මූලික රූපය අපිට ලැබෙන්නේ හර ශේෂයක්. උදාහරණයක් විදිහට අපි වාහනයක් මිලදී ගන්නකොට වාහනය කියන්නේ වත්කමක්. ඒකේ ද්විත්ව සටහන තමයි වත්කමක් වැඩිවීම කියලා කියන්නේ වාහන ගිණුම හර මුදල් ගිණුම බැර එහෙම නැත්නම් බැංකු ණය ගිණුම බැර. එමනම් අපි දන්නවා වත්කමක ශේෂය හර ශේෂයක් වෙන්න ඕන හන්දා බැලූ බැල්මට මේ මුදල් ගිණුමේ ශේෂය නිවැරදියි. ප්‍රවාහන වියදම් ඔය ආකාරයෙන් ගත්තොත් එහෙම වියදම් කියන්නේ හර ශේෂයක් තියෙන ගිණුමක්. විකුණුම් ගිණුම අපි දන්නවා හැම වෙලේම ආදායම් සහ වියදම් කියලා කියන්නේ බැර ශේෂයන් තියෙන දෙයක්. ඒක නිසා 350000ක විකුණුම් කියලා කියන්නේ මේකේ තියෙන බැර ශේෂයක් නිසා අපිට පිළිගන්න පුළුවන් මේක නිවැරදි වෙන්න පුළුවන් කියන කාරණය. ගැනුම් ගිණුම ඒ ආකාරයෙන්ම හර ශේෂයක්, ප්‍රාග්ධන ගිණුම බැර ශේෂයක්, රතවාහන ගිණුම හර ශේෂයක් නැවත වතාවක්. ඊට පස්සේ ගැනිලි කියන ගිණුම 24000 හර ශේෂයක්, උපකරණ ගිණුම 140000යි, වත්කම් ගණයේ ගිණුමක් හරි විදුලියේ වියදම් 20000යි කියන එක. අවිනිශ්චිත ගිණුම කියන එකක් අපි දන්නේ නැහැ කොයි පැත්තට දානවද ඒවම කියලා. අපි දැන් මොකද්ද කරන්න යන්නේ මේ අභ්‍යාසයේ? අපි කරන්න යන්නේ මේ අර මූලික පරීක්ෂණය සිද්ධ කිරීම මොකද්ද? පියවර 3කින් අර පරීක්ෂණය කරනවා. අපිට ශේෂ පිරික්සම දීලා තියෙනවා. මුලින්ම අපි උත්සාහ කරනවා මේකේ ශේෂයන් පැත්තෙන් ගත්තොත් එහෙම හර ශේෂ වලට බැර ශේෂ එකතු වෙනවද කියන කාරණය.
හොඳයි. අපි කොහොමද ඒක කරන්නේ? අපිට තියෙන එකම ක්‍රමය තමයි මේක తాවකාලිකව අපි එකතු කරලා බලමු. හරි? අපි දන්නේ නැහැ මේක කොයි පැත්තෙන් හරිද කියලා. ඒක නිසා මම මෙහෙම දෙයක් කරන්නම්. මම මේක එකතුව මේ යටින් දැනට తాවකාලිකව ලියන්නම්. අපි මෙහෙම බලමු. මේ පැත්තේ අග පැත්තේ අපිට බිංදු 3 අපි මේ විදිහටම දාන්න පුළුවන්. 1යි 5යි. හරිද? 4යි 1යි 5යි. 5යි 1යි 6යි 9යි 11යි 13යි 17යි 19න් 9 ඉතිරි 1යි 2යි 7යි 8යි. හරිද? 8,95,000යි. හර ශේෂ වල එකතුව 8,95,000යි. අපි බැර පැත්තත් මේ ආකාරයෙන් එකතු කරගමු. බිංදුවයි 15යි 20න් බිංදුව ඉතිරි 2යි 3යි 6යි 9යි. 9,00,000යි 8,95,000යි. මේ පැත්තේ එකතුව 9ක් වෙන අතර මේ පැත්තේ එකතුව 8,95,000යි. මුලින්ම අපි තහවුරු කරගන්නවා හර ශේෂයන්ගේ එකතුව බැර ශේෂයන්ගේ එකතුවට සමානයිද කියලා. ඊට පස්සේ දෙවෙනි පියවර මොකක්ද? එම වෙනස ශේෂ පිරික්සමේ අගය අඩුවෙන් පවතින තීරුවට ඇතුළත් කර తాවකාලික ශේෂ පිරික්සම සමාන කරගන්න. ඔන්න බලන්න දැන් මේක සමාන වෙලා නැහැ. తాවකාලිකව මේක සමාන කරන්න ඕන නම් අපි මොකද්ද කරන්නේ? කොයි පැත්තද අඩු? මේ පැත්ත අඩුයි. එහෙමනම් මෙන්න මේ පැත්තට රුපියල් 5000ක් අපි බොරුවට එකතු කරලා දානවා. අයියේ අපි තාම දන්නේ මේක මේ වැරදි එක වැරදක් හන්දද වැරදි කීපයක් හන්ද මේක සිද්ධ වුණාද අපි දන්නේ නැති නිසා අපි తాවකාලිකව මේක සමාන කරන්න ඕන නිසා අපි කරන්නේ රුපියල් 5000ක් එකතු කරනවා ඒ අඩු පැත්තට. මේ අවස්ථාවේදී අඩු පැත්ත කියන්නේ මොන පැත්තද? මේ ශේෂ පිරික්සමේ හර පැත්තේ තමයි අඩු ශේෂයක් ආවේ. ඕගොන්ට පේනවා 9,00,000ට වඩා 8,95,000 කියලා කියන්නේ 5,000ක් අඩුයි. 5,000ක් අඩුයි. ඒක නිසා මම මෙතනට 5,000 දැම්මනම් නැවත වතාවක් 9,00,000 ලැබෙන බව ඔයගොන්ට හොඳින්ම පැහැදිලි වෙනවා. මේ 5,000ත් එක්ක මේක 9,00,000න් තුලණය වෙලා තියෙනවා. එන්නේ ඒකට අපි නමක් දානවා අවිනිශ්චිත ගිණුම කියලා. හරි? ඊළඟට තුන්වෙනි පියවර. මොකක්ද තුන්වෙනි පියවර? එම වෙනස කුමක්ද යන්න නිශ්චිතව නොදන්නා නිසා ඇතුළත් කළ අගයේ ඉදිරියෙන් අවිනිශ්චිත ගිණුම ලෙස ලියා අදාළ අගය අවිනිශ්චිත ගිණුමකට පිටපත් කරන්නලු. මොකද්ද කියන්නේ? අවිනිශ්චිත ගිණුමකට පිටපත් කරන්න. මෙන්න අපි ඔය කියන කාරණය කරන්න අපි ආකෘතිය සූදානම් කරගන්න හැටි. එමනම් වෙනස අපි දන්නවා 5000යි කියලා. 5000 කොයි පැත්තටද දාන්නේ? අපි ගත්තේ හර පැත්තට. හර පැත්තට තමයි අපි දාන්නේ. අපි හිතමු 2021 ශේෂ අවිනිශ්චිත ගිණුමේ ශේෂයක් අපි ඉස්සරහට අරන් යනවා රුපියල් 5000ක් කියලා. හරි. එතකොට මෙන්න මේ ටික තමයි මේකේ පියවරයන් ටික. හොඳයි. මෙතෙක් අපි සාකච්ඡා කරපු කරුණු මම විශ්වාස කරනවා අපේ දුවලා පුතාලා හැමෝටම නිර්වුල්ව අපි තේරුම් ගත්තා කියලා. හොඳයි. එසේ අපිට තේරුම් ගන්න බැරි වුණා නම් අපි තව දුරටත් ඒ අවබෝධය පුළුල් කර ගැනීමට අපි මේ කරන සාකච්ඡාව තව දුරටත් උපකාරී වෙයි කියන බලාපොරොත්තු ඇතුව අපි බලමු. මේ ක්‍රියාකාරකම් අංක 3 අපි ඒ අභ්‍යාසයත් අපි කිරීමට උත්සාහ කරමු. පහත දැක්වෙනුයේ නවීන්ගේ ව්‍යාපාරයේ 2021 3:31 වන දිනට පිළියෙල කරන ලද ශේෂ පිරික්සමේ හරහා බැර තීරවල එකතුව.
හර තීරුවකුත් දෙනවා බැර තීරුවකුත් දෙනවා මේ විදිහට. අන්තිමට මොකද්ද වෙන්නේ? මෙන්න මේ වගේ එකක් නේ මේ කියන්නේ මෙතන. මේකේ 5,45,000. බැර තීරුවල එකතුව 5,20,000යි. දැන් මොකද වෙලා තියෙන්නේ? අපේ අවශ්‍යතාවය තමයි අපිට සාධාරණ විශ්වාසයක් ඇති කරගන්න අඩුම තරමේ මේ හර ශේෂයන් වල එකතුවට බැර ශේෂයන්ගේ එකතුව සමාන වෙන්න ඕනේ. නමුත් මේ අවස්ථාවේදී ඒක සමාන වෙන්නේ නැහැ. එහෙම නේද? එමනම් අවිනිශ්චිත ගිණුමට මාරු කළ යුතු අගේ සොයා එම ගිණුමෙහි සටහන් කළ යුත්තේ කුමන පැත්තේද කියන එක තමයි අපෙන් අහන්නේ. දැන් මේක විසඳන්න නම් ඕගොල්ලෝ මොකද්ද කරන්න ඕන? අර පියවරයන් 3 අපි හඳුනා ගන්න ඕන. පළවෙනි පියවර මොකද්ද? හර ශේෂයන්ගේ එකතුවට බැර ශේෂයන්ගේ එකතුව සමාන වෙනවද කියලා අපි හොයලා බලන්න. ඒ පරීක්ෂණය දැන් ඔන්න අපි කරා 5,45,000යි 5,20,000යි. කොයි පැත්තේද වෙනසක් තියෙන්නේ? වෙනසක් තියනවා කියලා හොයාගත්තා. කොයි පැත්තේද? මේ බැර පැත්තේ එකතුව අඩුයි රුපියල් 20,000කින්. එහෙමනම් මේක සමාන කරන්න ඕන නම් අපි මොකද්ද කරන්නේ? අපි බැර පැත්තට එකතු කරනවා. අපි අර අඩු කිරීම කියලා දාන්නේ නැහැ. අපි හැම වෙලේම එකතු කරන එක තමයි කරන්නේ. අඩු පැත්තට එකතු කරන එක. හොඳින් මතක තියාගන්න. වැඩි පැත්ත අඩු කරලා අපි පෙන්නන්නේ නැහැ. සම්මතය තමයි ශේෂයන් වැඩි පැත්ත හරි කියලා එහෙම තියාගෙන ශේෂයන් අඩු පැත්තට තමයි අපි මේ తాවකාලික එකතු කිරීම සිද්ධ කරන්නේ. එහෙනම් වෙනස හඳුනා ගැනීම ඊට පස්සේ ඒ අදාළ පැත්තට අපි මොකද කරන්නේ? අපි එකතු කරනවා. අර වෙනසට අදාළ ප්‍රමාණය එකතු කරනවා. මෙන්න මේ වගේ 5000ක් එකතු කරනවා අපි. එකතු කරලා ඒකට අපි දානවා. දැන් මෙතන නොයෙකුත් වර්ගයේ ගිණුම් මෙහෙම තියෙනවා මෙහෙම. මෙයාගේ වර්ග තියෙනවා. මේවල ශේෂයන් ඇවිල්ලා තමයි මේක හැදෙන්නේ. මේ වෙනස තියෙන එකට අපි මොකද්ද කියන්නේ? අවිනිශ්චිත කියලා නමක් දානවා. අවිනිශ්චිත ගිණුම කියලා දාලා ඒ අඩු පැත්තට ඒක එකතු කරනවා. කීයක්ද එකතු කරන්නේ? 5000 නන් නෙමෙයි. මේ අවස්ථාවේදී 25000ක්. 25000කින් තමයි අඩු. මොකද මේ පැත්තේ 20000ක් 5,20,000යි එකතුව. 20000ට 25000ක් එකතු වුණොත් විතරයි 5,45,000 එන්නේ. හරි? එහෙනම් මේත් එක්කම අපි මොකද්ද කරන්න ඕන? ලෙජරේ අපි ගිණුමක් ආරම්භ කරනවා. අපි තාම ගිණුමක් ආරම්භ කරේ නෑනේ. එහෙමනම් දැන් අපි මොකද කරන්නේ? ලෙජරේ ගිණුමකුත් අපි ආරම්භ කරනවා. මොකක්ද ඒකට කියන්නේ? ඒක අපි නම් කරනවා. කුමන නමකින්ද? අවිනිශ්චිත ගිණුම කියලා. සස්පෙන්ස් account. ඉංග්‍රීසියෙන් අපි කියන්නේ සස්පෙන්ස්. සස්පෙන්ස් account. తాවකාලික ගිණුමක්. දැන් මේකේ හරද බැරද ශේෂය? ශේෂය මොකද්ද? මේක දිත්ත සටහනක් නෑ. මේකේ ශේෂය අපි එකතු කරේ බැර පැත්තට නිසා මේ තීරුව බැර තීරුව නිසා අපි මේ 25000 බැර පැත්තට දානවා. අලුතෙන් ලෙජර ගිණුමක් එකතු වෙනවා. අපි මේ වරද නිවැරදි කරන තුරු. එමනම් අපේ මේ අභ්‍යාස අංක කීයද මේක? 3. ක්‍රියාකාරකම අංක 3 ඉතාමත් කෙටි පිළිතුරක් තමයි අපිට මෙහෙම දාන්න තියෙන්නේ. මේක ගිණුම ශේෂ කරොත් අපි දන්නවා ඒකේ ශේෂය අපි පහළට ගෙනියන්නත් පුළුවන්.
ශේෂය පහළට ගෙන ගියා. ශේෂය ඉදිරියට ගෙන ආවා. 25000යි. හැබැයි මේක අපි ඉවත් කරන්න ඕන මේ දෝෂ ටික හොයාගෙන දෝෂ ටික නිවැරදි කරපු වහාම. හොඳයි. අපි තව දුරටත් බලමු. න්‍යායාත්මක කරුණු සාකච්ඡා කරලා මේ ආකාරයෙන් අපි හඳුනගන්න අවිනිශ්චිත ගිණුමක ශේෂයකට අපි ඊළඟට මොකද්ද කරන්නේ කියලා. මොකද මේ ශේෂ පිරික්සුමේ හරබැර අසමානතාවය නිසා අපි හඳුනගන්න මේ වෙනස අවිනිශ්චිත ගිණුමකට తాවකාලිකව අපි පිටපත් කළාට මේ ගිණුම්කරණය හරියට කරන ක්‍රියාදාමයේදී ක්‍රියාවලියේදී අපි මේ ගිණුම ඉවත් කරලා දාන්න ඕනේ. මේකේ වෙනත් ආකාරයකින් වෙනත් වචනකින් කිව්වොත් එහෙම මේ 25000 ශේෂය අපි බිඳුව වෙනකල් මේ ගිණුම් වල තියෙන සියලුම දෝෂ නිවැරදි කරන්න ඕන කියන කාරණේ තමයි මම මේ ඕගොල්ලන්ට අවධාරණයෙන් කියන්නේ. මතක තියාගන්න. අවිනිශ්චිත ගිණුමක් අපි ඉවත් කළ යුතුයි. ඒ වැරදි ටික හොයාගෙන. ගිණුම් පරීක්ෂණයක් අනිවාර්යයෙන්ම ආරම්භ කරන්න ඕන මේ වෙනස හොයා ගැනීම සඳහා. හොඳයි. අපි බලමු. ශේෂ පිරික්සම තුලින් අනාවරණය වන වැරදි කොහොමද නිවැරදි කරන්නේ කියලා මෙන්න මේ වගේ අවස්ථාවක්. ශේෂ පිරික්සමේ වෙනස අවිනිශ්චිත ගිණුමේ සටහන් කිරීමෙන් පසු එම වෙනසට හේතු හඳුනා ගැනීමට උත්සාහ කළ යුතුය. ගිණුම් කරන ක්‍රියාවලිය තුළ සිදුවී ඇති සියලු වැරදි නිවැරදි කළ පසු අවිනිශ්චිත ගිණුම පොත්වලින් න්‍යායාත්මක ඉවත් වෙන්න ඕන. මේ නිසා ඇතැම් ගිණුම් කරන වැරදි නිවැරදි කරන විට අවිනිශ්චිත ගිණුමේද සටහන් තැබිය යුතුයි. ඔන්න මතක තියාගන්න. අවිනිශ්චිත ගිණුම කියලා කියන්නේ දිත්ත සටහන් න්‍යායට අනුගතව ගිණුම් තියෙන දෙයක්. ඒකේ මූලික උපත පමණක් දිත්ත සටහනකින් එන්නේ නැහැ. මූලික ඒ ශේෂයේ මූලික උපත එන්නේ ශේෂ පිරික්සුමේ තියෙන වෙනස. ඒක නිසා මේ වෙනස පළවෙනි වතාවට එක්ක හර එහෙම නැත්නම් බැර ආකාරයෙන් අපි తాවකාලිකව අපි අවිනිශ්චිත ගිණුමක සටහන් කරනවා. එවක් පටන් ඒ ගිණුමේ තියෙන ඒ අවිනිශ්චිතතාවයේ ඉවත් කරන තුරු ඒ කරන අනිකුත් සියලු කටයුතු කරන්නේ දිත්ත සටහන් න්‍යායත් එක්ක. මොකද මේක T account එකක් නිසා අවිනිශ්චිත ගිණුම. මෙතනින් පස්සේ කරන සියලුම නිවැරදි කිරීම ඒකට අදාළ නම් අවිනිශ්චිත ගිණුම හරහා හරබැර කියන ඒ සටහන් දිත්ත සටහන් එක්ක තමයි අපි මේ කරන්න ඕන. අවසාන වශයෙන් වැරදි නිවැරදි කළ පසු සියලුම වැරදි නිවැරදි කර පසු අවිනිශ්චිත ගිණුම පොත්පත් වලින් ඉවත් විය යුතුයි කියලාත් කියනවා. එමනම් මේ නිසා ඇතම් ගිණුම් කරන වැරදි නිවැරදි කරන විට අවිනිශ්චිත ගිණුමේද සටහන් තැබිය යුතුය. අවිනිශ්චිත ගිණුමේ ශේෂය ඇතිවීමට බලපෑ ඇත්තේ ශේෂ පිරික්සමේ අසමානත්වයට බලපාන වැරදි පමණක්ය. අසමානතාවයට බලපාන දෝෂ පමණයි අවිනිශ්චිත ගිණුම හරහා සටහන් කළ යුත්තේ. මේ නිසා එම වැරදි නිවැරදි කිරීමේදී පමණක් දිත්ත සටහනෙන් එක් සටහනක් අවිනිශ්චිත ගිණුමේ සටහන් කිරීමද සිදු කළ යුතුය. තේරෙන්නේ නැහැ නේද? මේ මෙහෙම එකක් කියවගෙන යනකොට ඕගලන්ට ඒක තේරෙන්නේ නැහැ. පොඩ්ඩක් සංකීර්ණ බවක් ඇති වෙනවා. ඒක නිසා ඒ ගැන කිසිසේත්ම පසුතැවෙන්න එපා. මේ අවබෝධය අපි පුළුල් කරගන්නේ නියම වැටහීම ලබා ගන්නේ මේකට අදාළ අභ්‍යාසයක් කරන අවස්ථාවේදී. ඒක නිසා ඒ අවස්ථාවේදී ඔයගොල්ලන්ට තේරීමේ මම කියන කරුණු ඉතාමත් සරල ප්‍රාථමික දේවල් කියලා. ඒ නිසා කිසිසේත්ම බියවීමට කිසිම හේතුවක් නැහැ. මෙසේ ශේෂ පිරික්සම තුලින් අනාවරණය වන වැරදි කීපයක් සහ ඒවා නිවැරදි කරන ආකාරය ඔන්න ඊළඟ අභ්‍යාසයෙන් අපි විස්තර කරනවා. හොඳයි. අපි බලමු මොකක්ද කියලා. ශේෂ පිරික්සමක එක පැත්තක අසමානතාවයක් ඇති වෙන්න පුළුවන් විදිහේ ඒ දෝෂ සහිත ගන්ධ කීපයක් තමයි අපි මේ
දැන් සාකච්ඡා කරන්නේ. මොකද්ද? ගණදෙනුවක දිත්ත සටහනේ එක් සටහනක් පමණක් ඇතුළත් වීම. අපි දන්නවා දිත්ත සටහන් න්‍යාය කියලා කියන්නේ ගිණුම් දෙකක අනිවාර්යයෙන්ම සටහන් වෙන්න ඕන. එකම අගය ගිණුම් දෙකක සටහන් වීම ගිණුම් කරන සමීකරණයත් එක්ක තියෙන බලපෑම අපි තේරුම් ගත්ත නිසා යම් කිසි ගිණුමක් හර කරොත් ඊට සමාන අගයක් තවත් ගිණුමක් බැර කිරීමේ අවශ්‍යතාවයක් පැන නගින නිසා ඒකට අදාළ ඒ න්‍යායාත්මක කරුණ තමයි ගිණුම් කරන සමීකරණය. හරි? එමනම් මේ වගේ දෙයක් සිද්ධ වුණොත් ගිණුම් කරන සමීකරණයට ඇති වෙන බලපෑම බලන්න. රුපියල් 15000ක දුරකථන ගාස්තු ගෙවීම මුදල් පොතේ පමණක් සටහන් කර තිබේ. මොකද්ද දීර්ඝ සටහන්? සෑම ගණන්දෙනුකටම අදාළ ගිණුම් දෙකක අපි ඒ දේ සටහන් කරන්න ඕන. ගිණුම් කරන සමීකරණයත් එක්ක. එක පාදයක් විතරක් දැම්මොත් ගිණුම් තුලණය වෙන්නේ නැහැ. වැරදි විදිහට තමයි තුලණය වෙන්නේ. අනිත් පාදය තියෙන පැත්ත ඒක බැර පැත්තේ පාදය අඩුයි නම් ශේෂ පිරික්සමේ බැර පැත්තේ වෙනසක් බැර පැත්තේ ශේෂයන් අඩුවීමට ඒක බලපෑමක් ඇති කරනවා කියලා මම ඕගොල්ලන්ට මතක් කරන්න කැමතියි. මෙහිදී අපි දැන් මේ උදාහරණය ගත්තොත් එහෙම දුරකථන එක පැත්තක් හර වෙලා වියදම් පැත්ත මුදල් පොතේ නැහැ. මුදල් පොතේ පමණයි සටහන් කරලා තියෙන්නේ. මුදල් ඉවත් වෙලා වියදම් ගිණුමක් නැහැ. මුදල් ඉවත් වුණොත් බැර සටහන සම්පූර්ණ වෙනවා. ඒ වගේම හර සටහන එන්න ඕන. මොකද්ද? දුරකථන ගාස්තු වියදම් ගිණුම හර වෙන්න ඕන. ඒක හර වෙලා තමයි මුදල් ඉවත් වෙන්නේ. නමුත් ඒකේ එක පාදයක් විතරක් දෝෂ සහිතව වාර්තා වුණොත් මොකද්ද කරන්නේ? මෙහිදී අදාළ වටිනාකම දුරකථන ගාස්තු ගිණුමට හර කරලා නැල්ලු. හරි? ඒක නිසා අපි දැන් මොකද්ද කරන්න ඕනේ? මුදල් පොත මොකද වෙලා තියෙන්නේ දැන්? මුදල් පොතේ බැර වෙලා දුරකථන ගාස්තු ගිණුම පමණයි හර වෙලා නැත්තේ. හොඳට මතක තියාගන්න. නැවත වතාවක් මුදල් පොත බැර කිරීමේ කිසිම අවශ්‍යතාවයක් නැහැ. ඇයි එතන වරදක් සිදු වී නැති නිසා. බැර කිරීමේ සටහන නිවැරදි ආකාරයෙන් බැර වෙලා තියෙනවා. හර කිරීම තමයි සිද්ධ වෙලා නැත්තේ. හර පැත්තේ තමයි අඩුවක් තියෙන්නේ. ශේෂ පිරික්සමේ ගත්තොත් එහෙම හර පැත්තේ ශේෂය තමයි එකතු වෙන්නේ නැත්තේ. එකතුව අඩුයි. මේ ප්‍රමාණයෙන් කීයක්ද? රුපියල් 15000කින්. ඒක නිසා අපි මේ වරද නිවැරදි කරනවා නම් අපි වරද හදනවා නම් අපි ද්විත්ව සටහන් එක්ක තමයි යන්න ඕන. මොකද්ද? දුරකථන ගාස්තු ගිණුම අපි 15000කින් හර කරොත් අපි ඔන්න වරද නිවැරදි කරලා තියෙනවා. හැබැයි කොටසක් පමණයි. සම්පූර්ණ වරද නිවැරදි වෙලා නැහැ. දුරකථන ගාස්තු ගිණුම හර කළ පමණින් මේ වරද නිවැරදි වෙනවද? නැහැ. ඇයි? ඕගොල්ලන්ට මතකද? తాවකාලිකව මේ වෙනස අපි ගිණුමකට මාරු කරනවා. මොකක්ද ඒ ගිණුම? අවිනිශ්චිත ගිණුම කියලා. තාම විදුලි වියදම් ගිණුමක් අපි ආරම්භ කළා නැහැ. ඒකට හර කළා නැති නිසා දැන් කොහෙද මෙයා ඉන්නේ? මේ 15000 කොතනද ඉන්නේ දැන්? අවිනිශ්චිත ගිණුම ඇතුලේ. අපි කිව්වනේ ශේෂ පිරික්සමක හර පැත්ත හෝ බැර පැත්තේ එකතුව අඩුයි නම් අපි වහාම කරන්නේ මොකද්ද? ඒ වෙනස එන වෙනස ඇති පැත්තට එකතු කරලා ඒ වෙනස වෙනුවෙන් අපි ලෙජර් ගිණුමක් ආරම්භ කරනවා කියලා කිව්වා. ඒකේ හර ශේෂයක් හරි බැර ශේෂයක් හරි තමයි අපි පෙන්눔 කරන්නේ. එහෙමනම් හොඳට මතක තියාගන්න මේ දෝෂේ නිවැරදි කරන්න ඉස්සෙල්ලා අපි මොකද්ද කරන්නේ? අවිනිශ්චිත ගිණුම කියලා ගිණුමක් රුපියල් 15000කින් හර කිරීමක් අපි తాවකාලිකව සිද්ධ කරනවා. ඊට පස්සේ දැන් අපි උත්සාහ කරනවා මේ ගිණුම් කරන දෝෂේ නිවැරදි කරන්න. අපි දන්නවා මුදල් පොත පමණක් බැර වෙලා තියෙන නිසා ඒ පැත්ත හරි. නමුත් වරද වෙලා තින්නේ මෙතන වියදම් ගිණුමක් හර වෙලා නැති නිසා. වියදම් ගිණුමක් හර වෙලා නැහැ කියලා අපි පස්සේ හොයාගන්නවා. ඒක නිසා අපි දැන් මොකද කරන්නේ? වියදම් ගිණුමට අදාළ වියදම් ගිණුමකට මේ සටහන හර කරලා දැන් කොහෙද බැර කරන්නේ? මුදල් පොත බැර කරන්න පුළුවන්.
බැංකු ගිණුම බැර කරන්න පුළුවන්. නෑ එහෙම අවශ්‍යතාවයක් නෑ. ඇයි ඒ? බැර සටහන හරියට සටහන් වෙලා තියෙන නිසා. එහෙමනම් දිත්ත සටහන් න්‍යායත් එක්ක අපි හර බැර අනිවාර්යයෙන්ම සටහන් කරන්න ඕන. එහෙමනම් කොහෙද අපි බැර කරන්නේ? වියදම් ගිණුම හර කරන එක හරි. දැන් කොහෙද අපි මේක බැර කරන්නේ? කාටද කියන්න පුළුවන්? කොතනටද බැර කරන්නේ? හරියටම හරි. අවිනිශ්චිත ගිණුමට. ඇයි මේ ශේෂ පිරික්සුමේ අපි මේ හර පැත්ත අඩුයි කියලා දැක්ක වෙලාවේදී අපි මොකද්ද කරන්නේ? අවිනිශ්චිත ගිණුම කියලා දාලා හර පැත්තෙන් අපි මේ ගාන හඳුනගෙන ඒ වෙනුවෙන් අපි කිව්වා ලෙජර ගිණුමක් ආරම්භ කරනවා කියලා. ඒ ලෙජර ගිණුමෙත් අපි හර පැත්තේ ඒ ශේෂය පෙන්නනවා. රුපියල් 15000ක් විදියට හර ශේෂයක් තියෙනවා. අපි දැන් තවදුරටත් කිව්වා මේ ගිණුම් නිවැරදි කරන අවස්ථාවේදී මේ අවිනිශ්චිත ගිණුමේ තියෙන ශේෂය අනිවාර්යයෙන්ම ඉවත් කරන්න ඕන කියලා. හර ශේෂයක් තියෙනවා ඒක ඉවත් කරන්න නම් බැර කරන්න ඕන. මෙන්න දැන් අපි හොයාගන්නවා මේ වරද මොකද්ද කියලා. රුපියල් 15000ක දුරකථන වියදම අපි දැන් හඳුනා ගන්නවා. ඒක නිසා අපි දුරකථන ගිණුම හර කරලා එහෙමනම් අපිට දැන් බැර කරන්න පුළුවන් අවිනිශ්චිත ගිණුම. මොකද අවිනිශ්චිත ගිණුමේ දැන් අපි හර ශේෂයක් තියෙන නිසා සහ ඒ හර ශේෂය ඉවත් කර යුතු නිසා. ඒක නිසා අවිනිශ්චිත ගිණුම රුපියල් 15000කින් බැර කරන අවස්ථාවේදී අවිනිශ්චිත ගිණුමේ ශේෂය ඉවත් වෙලා යනවා ව්‍යාපාරයෙන්. ඒ වගේම අර දෝෂ සහිත ඒ ගණදෙනුව දුරකථන වියදම් ගිණුමට නිවැරදි ආකාරයෙන් පත් වෙනවා. පැහැදිලිද? පැහැදිලි. එහෙනම් අපි දැන් කියවලා බලමු මොකද්ද වෙලා තියෙන්නේ කියලා. මුදල් පොත දැනටමත් බැර කර ඇති නිසා මුදල් පොත නිවැරදිය. මං කිව්ව දෙම තමයි. එහෙත් හර සටහන නොතැබුණු නිසා ශේෂ පිරික්සමේ හර පැත්තේ එකතු රුපියල් 15000කින් අඩු වී අවිනිශ්චිත ගිණුමේ රුපියල් 15000ක හර ශේෂයක් ඇති වී තිබේ. නිවැරදි කිරීමට අවිනිශ්චිත ගිණුම බැර කළ යුතුයි. මෙන්න මොකද අපි කරන්නේ? දුරකථන ගිණුම අපි හර කරනවා රුපියල් 15000ක් සහ අවිනිශ්චිත ගිණුම අපි බැර කරනවා රුපියල් 15000ක්. මෙන්න මම ඕගොල්ලන්ට පෙන්නනවා මේ අවිනිශ්චිත ගිණුම. මෙන්න අවිනිශ්චිත ගිණුම. මේකේ මොන ශේෂයක්ද අපි මාරු කරේ 15000. ඇයි හර පැත්තේ තමයි මේ වෙනස අපිට ආවේ. මේ ගානේ දීලා තියෙන විදිහට මේ උදාහරණේ දීලා තියෙන විදිහට මොකද්ද වෙලා තියෙන්නේ? මුදල් පොත බැර වෙලා හර වෙලා නැහැ. මොකද්ද වියදම් ගිණුම. ඒක නිසා ශේෂ පිරික්සමේ හර පැත්තේ තමයි වෙනසක් ඇති වෙන්නේ. හර පැත්තට අපි 15000ක් తాවකාලිකව එකතු කරන්නේ මොකක් කියලාද? අවිනිශ්චිත කියන ගිණුම නමින්. ඒක නම් අවිනිශ්චිත කියලා ගිණුමකුත් අපි ලෙජර් ගිණුමක් අපි ආරම්භ කරන්න ඕන මෙන්න මේ විදිහට. ඊට පස්සේ අපි මොකද කරන්නේ? මේ වර්ධ නිවැරදි කරන අවස්ථාවේදී දුරකථන ගාස්තු ගිණුම හර කරනවා රුපියල් 15000ක්. ඒ අතරතුරම අවිනිශ්චිත ගිණුම බැර කරනවා රුපියල් 15000ක්. මොනවා කියලාද? දුරකථන ගිණුම. ඒක නිසා මේකට අදාළව මෙන්න මේ විදිහට අපි අලුත් ගිණුමක් අපි ආරම්භ කරන්නත් ඕන. ඒකට අපි කියනවා දුරකථන ගිණුම කියලා. ඊපස්සේ දුරකථන ගිණුම 15000යි අවිනිශ්චිත ගිණුම කියලා තමයි අපි මේකේ ප්‍රතිවිරුද්ධ සටහන පෙන්නන්නේ. දැන් මොකද වෙන්නේ? මේ ගිණුම ශේෂ කරොත් අපි දන්නවා මේ ගිණුමේ ශේෂය බිඳුව බවට පත් වෙනවා. ඇයි ඒ? හර ශේෂ සහ බැර ශේෂ හරියටම ගිණුමේ සමාන වෙන නිසා වෙනසක් නැති නිසා අවිනිශ්චිත ගිණුම නැති වෙලා යනවා. අපේ බලාපොරොත්තුවත් ඒකයි. අවිනිශ්චිත ගිණුමේ 15000 ඉවත් වෙලා ඒක වියදම් ගිණුමකට ඇවිල්ලා පාක් කරනවා 15000ක් විදිහට නිවැරදි දුරකථන ගිණුම. එතකොට මේ දුරකථන වෙනුවෙන් තමයි ඒක මගවැරිච්ච නිසා අවිනිශ්චිත ගිණුමක తాවකාලිකව මේක සටහන් වුණේ. ඊළඟට අපි බලමු
අපේ දෝෂ නිවැරදි කිරීමේ තවත් දෝෂ වර්ගයක්. හරි. මොකක්ද ඒ? ගනුදෙනුවක දිත්ත සටහනෙන් එක් සටහනක් පමණක් නිවැරදිව සටහන් කර අනෙක් සටහන සඳහා වැරදි සංඛ්‍යාවක් සටහන් කිරීම. ඉස්සෙල්ලා උනේ මොකද්ද? හර නැත්තම් බැර පැත්ත එක පැත්තක් විතරයි ගනුදෙනුව සටහන් වෙන්නේ, අනිත් පැත්ත ඇත්තෙම නැහැ. එහෙම නේද? ඒක තමයි අපි පළවෙනි කොටාසෙන් සාකච්ඡා කරේ. මොනවද මේ සාකච්ඡා කරන්නේ? ශේෂ පිරික්සුමේ හර සහ බැර ශේෂයන්ගේ එකතුවට එකතු දෙක සමාන නොවෙන්න බලපාන දේවල්. සමාන නොවෙනවා. මේ වගේ දෝෂයක් සිද්ධ වුණොත් හර පැත්ත එකතුවට බැර පැත්ත එකතුව සමාන නොවන නිසා තමයි අපි කිව්වේ. මේ තින්නේ තවත් කොටසක්, තවත් වරදක් වෙන්න පුළුවන් ආකාරයක්. ගණන්දෙනක දිත්ත සටහනෙන් එක් සටහනක් පමණක් නිවැරදිව සටහන් කර අනෙක් සටහන වැරදි සංඛ්‍යාවක් සටහන් වෙනවා. දිත්ත සටහන් ටික යනවා ඉස්සෙල්ලා වගේ නෙමෙයි. දුරකථන ගාස්තුවත් ඒක සටහන් වෙනවා, නමුත් ගාන වෙනස් ගානකින් තමයි එන්නේ. බැර කරපු ගානට වඩා වෙනස් ගානක් මානුෂීය අතපසු වීමක් නිසා හර වෙන්නේ වැරදි ගානක්. එමනම් අපි බලමු උදාහරණයක් සාකච්ඡා කරමු. රුපියල් 54000ක අත්පිට විකුණුම් මුදල් පොතේ නිවැරදිව සටහන් කර විකුණුම් ගිණුමට 45000ක් ලෙස බැරි. මේ බලන්න ගනුදෙනුවේ වටිනාකම 54000යි 45000ක් මේ ඉලක්කම් දෙක මාරු වෙනවා. මේ 5යි 4 4යි 5 කියලා යනවා. මොකද්ද වෙනදී? රුපියල් 9000ක වෙනසක් තියෙනවා. 54000කට තමයි ඇත්තටම බාණ්ඩ විකුණලා තියෙන්නේ. නමුත් විකුණුම් ගිණුම 45000ක් විදිහට තමයි බැර වෙන්නේ. ඉලක්කම් දෙක මාරු වෙනවා. බලන්න මිනිසුන්ට වරදින අපූර්ව, අපිටත් එහෙම වරදින්න පුළුවන්. මේක ලියන්න යන වෙලාවේ ටෙලිෆෝන් කෝල් එකක් එනවා නම් අවධානය පොඩ්ඩක් වෙනස් වෙනවා නම් අප නොදැනවත්වම මේ වගේ වරදක් සිද්ධ වෙන්න පුළුවන් කියන එක තමයි මම ඔයගොල්ලන්ට මේ කියන්නේ. මේ බලන්න. මෙහිදී විකුණුම් ගෙනුම රුපියල් 9000කින් අඩුවෙන් බැර කර ඇත. අයියේ. අත්පිට විකුණුම් මුදල් පොතේ හර පැත්තේ එන්ට්‍රි එක හරි, බැර පැත්ත 45000යි. 9000ක් අඩුවෙන් තමයි යන්නේ. හරි. මෙහිදී විකුණුම් ගෙනුමට රුපියල් 9000ක් අඩුවෙන් බැර කර ඇත. විකුණුම් ගෙනුම වැරදි. එය නිවැරදි කිරීමට විකුණුම් ගෙනුමට 9000ක් බැර කර. හරි. අවිනිශ්චිත ගෙනුම හර කළ යුතුය. දැක්කා නේද? මේ වගේ වරදක් වුණොත් අපි මොකද කරන්නේ? අර වෙනස අවිනිශ්චිත ගෙනුමේ බැර ශේෂයක් විදිහට තමයි අපි දාන්නේ. අයියේ හර පැත්ත 54000යි මේ පැත්ත 45000 නිසා 9000ක් ශේෂ පිරික්සීමේ බැර පැත්තේ ශේෂයක් තමයි එකතු වෙන්නේ. ඒක නිසා අවිනිශ්චිත ගිණුමක් අපි ආරම්භ කරොත් මේ වගේ අවස්ථාවක මේ වගේ දෝෂයක් තිබ්බොත් අවිනිශ්චිත ගිණුමක් ඒකේ මෙන්න මේ විදිහේ ශේෂයක් තමයි අපි දාන්නේ. මොකක්ද මෙහෙම මේ අවස්ථාවේදී අවිනිශ්චිත ගිණුම කුමන ශේෂයක්ද? රුපියල් 9000ක් බැර ශේෂයක් තමයි ශේෂ පිරික්සීමේ එන්නේ. ශේෂය. හරි. දැන් මොකද කරන්නේ? මේක නිවැරදි කරන්න නම් මොනවද අඩු වෙලා තියෙන්නේ? අත්පිට විකුණුම් ගිණුම තමයි අඩු. නේද? ඒක නිසා අපි විකුණුම් ගිණුම අපි දැනටමත් ඇති. අපි මොකද කරන්නේ? විකුණුම් 9000කින් වැඩි කරන්න ඕන. හර කරන්නේ කොහෙද? අවිනිශ්චිත ගිණුම. හොඳට මතක තියාගන්න. විකුණුම්. මොකද తాවකාලිකව අපි මේ ශේෂය අපි හරව ගත්තා අවිනිශ්චිත කියන ගිණුමකට. දැන් අපි අවිනිශ්චිත ගිණුම මේ විදිහට ඉවත් කරලා දානවා. මේක දැන් තුලණය වෙනවා. ශේෂයක් ඉතිරි වෙන්නේ නැහැ. නිවැරදි ආකාරයෙන් මේ 9000 යන්න ඕන තැනට යනවා. එතකොට කලින් 45000ක් මේ වගේ බැර වෙලා තියෙන්න ඇති මුල් ගනුදෙනුවේදී. දැන් ගත්තොත් එහෙම 54000කින් මේක තුලණය වෙනවා. හරි නේද? ඔයගොල්ලන්ට පැහැදිලි නේද?
54,000යි. කාට හරි තේරුන්නේ නැද්ද? ශේෂය පහලට ගෙන ආවා. ඔන්න ඔය විදිහට තමයි මේක නිවැරදි වෙන්නේ. මෙන්න විත්ත සටහන් ටික දීලා තිනවා. අවිනිශ්චිත ගිණුම හර කීයක්ද? රුපියල් 9000ක් 9000යි. විකුණුම් ගිණුම බැර රුපියල් 9000යි. මේ ලෙජර් ගිණුම් දෙක ආරම්භ කරන්න ඉස්සෙල්ලා අපි මෙතනින් තමයි පටන් ගන්නෙ. නැරේෂන් එක විදිහට දානවා. රුපියල් 9000ක් අඩුවෙන් විකුණුම් සටහන් වීමේ වරද දෝෂය නිවැරදි කිරීම. ඉස්සරහට යමු. මෙන්න තුන්වන ගණදෙනු විශේෂය මොකද්ද? ශේෂ පිරික්සමක් අසමාන වීමට බලපෑමක් ඇති කරන තුන්වන දෝෂ කොටාසය. මොකද මේකෙන් කියන්නේ? ගණදෙනුවේ දිත්ත සටහන් අදාළ ගිණුම් වල එකම පැත්තේ සටහන් කිරීම. අන්න බලන්න. ගණදෙනුවේ දිත්ත සටහන් අදාළ ගිණුම් වල එකම පැත්තේ එකක් හර කරනවා අනිත් එකත් හර කරනවා. ඔන්න කරන දේවල්. කලබලයට කරන වැඩ. දිත්ත සටහන් න්‍යායත් එක්ක හර බැර කියලානේ අපි දන්නේ. එක ගිණුමක් හර කරලා අනිත් ගිණුමත් හර කරනවා. දෙන්නම වැටෙන්නේ හර පැත්තට. මොකක් හරි ගිණුමක් වැරදෙනවා. මොකද බැර කරන්න ඕන ප්‍රමාණය බැර කරන්නේ නැතුව හර කරා කියලා කියන්නේ ඒකේ ද්විත්ව බලපෑමක් තියෙනවා. දෙගුණකින් වෙනසක් ඇති වෙන්න පුළුවන්. මෙන්න මේක ගැන බලන්න මේ උදාහරණේ. ණය ගැතියකින් ලැබුණු රුපියල් 5000ක් මුදල් පොතට හර කර සල්ලි හම්බ වෙනකොට මුදල් පොත හර කරලා කොහෙද බැර කරන්න ඕන? ණය ගැති ගිණුම බැර කරන්න ඕන. මොකද්ද වෙන්නේ? ණය ගැති ගිණුමද හර කර ඇත. මේ බලන්න ණය ගැති ගිණුමත් ඒකත් හර කරලා. මුදල් පොතත් හර වෙනවා 5000ක්. ණය ගැතිභාවය අඩු වෙන්න එපයි. ණය ගැති කියලා කියන්නේ මේ අපිට ලැබෙන්න තියෙන ණය වත්කමක්. දැන් ඒ වත්කම මේ මුදල් බවට පත් වෙන නිසා දැන් ණය ගැති කියන වත්කම අඩු වෙන්න ඕන 5000කින්. ඒ කියන්නේ බැර කරන්න ඕන. ඒකත් හර කරනවා. මෙහිදී එක් ගිණුමකට රුපියල් 5000 බැගින් ගිණුම් දෙකම හර කර ඇත. ඔන්න දැන් ද්විත්ව බලපෑමක් තියෙනවා. බැර කරලා නැහැ කිසිම අගයක්. මේ නිසා ශේෂ පිරික්සමේ බැර එකතුව 10000කින් අඩුවේ. ඇයි? මොකද්ද? බැර ශේෂයක් දැම්ම නැති නිසා එතන 5000ක් අඩුයි. ඒ විතරක් නෙමේ. හර පැත්තට වැඩිපුර 5000ක් දාපු නිසා ඒ වෙනස තවත් 5000කින් ඉහළ යනවා. ඔන්න බලන්න. බැර පැත්තට එන්න ඕන 5000ක් ආව නැති හන්දා 5000ක් බැර පැත්ත අඩු වෙනවා. හරි? හර පැත්තට වැරදියට තව 5000ක් දාපු නිසා තවත් 5000කුත් මේ වෙනසට ඇති වෙනවා. එතන අපේ එතකොට මුළු වෙනස 10000ක් බවට පත් වෙනවා. මේ නිසා ශේෂ පිරික්සමේ බැර එකතු රුපියල් 10000කින් අඩු වේ. ශේෂ පිරික්සම එකතු කරලා බැලුවොත් එහෙම බැර පැත්ත 10000කින් අඩු වෙනවා. මේ වගේ වරදක් කරොත් එම නිසා අවිනිශ්චිත ගිණුමේ ශේෂය රුපියල් 10000ක බැර ශේෂයක් බවට පරිවර්තනය වෙනවා. ඒ නිසා අපි දන්නවා ශේෂ පිරික්සමේ හර පැත්තට බැර පැත්ත සමාන වෙන්නේ නැහැ කියලා කියන්නේ. හර පැත්තට අපි తాවකාලිකව අවිනිශ්චිත කියන ගිණුම නමින් රුපියල් 10000ක් අපි මොකද්ද කරන්නේ? හර කරනවා රුපියල් 10000ක් මෙන්න මේ විදිහට. ණය ගැති ගිණුම බැර කළ යුතු තිබූ අගය හර කර ඇති නිසා වැරදියට ලැබූ හර සතහන ඉවත් කිරීම කළ යුතුය. ඒ අනුව ණය ගැති ගිණුම නිවැරදි කිරීමට නම් එම ගිණුමට 10000ක් හොඳට මතක තියාගන්න. දැන් රුපියල් 5000කින් මේක කරලා හරියන්නේ නැහැ. ණය ගැති ගිණුම දැන් 10000ක්ම අඩු වෙලා තියෙනවා. තේරුණාද? ඊට අමතරව බැරවිය යුතු අගේ ණය ගැති ගිණුමට බැර කළ යුතුය. ඒ අනුව ණය ගැති ගිණුම නිවැරදි කිරීමට නම් එම ගිණුමට රුපියල් 10000ක් මොකද්ද කරන්න ඕන? බැර කරන්න ඕන. ඒක හරණි කරේ. ඒක නිසා රුපියල් 10000ක් බැර කරොත් තමයි මේ ගණදෙනුවේ නිවැරදි අගය අපිට ලැබෙන්නේ. හොඳයි දුවලා පුතාලා. අපි දැන් මෙන්න මේ කාණ්ඩේ තුන්වන කාණ්ඩේ ඒ කියන්නේ ගණදෙනුවේ දිත්ත සටහන් වැරදි විදිහට ගියොත් එකම පැත්තක් හර වුණොත් හරි එකම පැත්තක් බැර වුණොත් හරි
අපි දැක්කා ඒකේ දිත්ත බලපෑමක් එක්ක ඒ ගණන්දනේ වටිනාකම හරපැත්ත වැරදියට හර වුණොත් අපි නිවැරදි ගිණුමට අපි දානකොට ඒ වගේ දෙගුණයක් අපි හර කිරීමේ අවශ්‍යතාවයක් එනවා කියලා තමයි අපි තේරුම් ගත්තේ. මේ උදාහරණයේදී අපි ණයගැති ගිණුම වැරදියට හර කරපු නිසා ණයගැති ගිණුම අපි රුපියල් 10000කින් බැර කරලා තමයි අපි අවිනිශ්චිත ගිණුම මේක ක්ලියර් කරලා දාන්නේ. ඒක නිසා හොඳයි. එහෙමනම් අපි දැන් කාණ්ඩ 3ක මේ වෙන්න පුළුවන් දෝෂ වර්ග අපි සාකච්ඡා කරා අද දින මේ පරිච්ඡේදයෙන්. එහෙමනම් අපි ඊළඟ දවසේ අපි විමසා බලමු අනෙකුත් දෝෂ වර්ගයේ 4 වන දෝෂ විශේෂය කුමක්ද කියන එක. එහෙමනම් ඒ සාකච්ඡාව කිරීම සඳහා අපි නැවත වතාවක් හමු වීමේ බලාපොරොත්තුෙන් අද දින මේ පරිච්ඡේදයෙන් මේ ආකාරයෙන් අපි අවසන් කරනවා.